තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ ගත්තම මේ රූප සටහනෙන් නිරූපණය වෙන්නේ මේ ඉර තිරස්ව ඇඳලා තියෙන ඉරෙන් නිරූපණය වෙන්නේ තල දර්පණයක් කියන එක අපි දන්නවා නේද? තල දර්පණයක් ওই විදිහට නිරූපණය කරනවා. එතකොට මේ තල දර්පණයේ ඉදිරියෙන් අපි තියලා තියෙනවා වස්තුවක්. තල දර්පණයේ ඉදිරියෙන් වස්තුවක් තියලා තියෙනවා. ඒක තමයි මේ තිතකින් ලකුණු වෙන්නේ. ඊට පස්සේ දැන් අපිට අඳින්න අවශ්‍යතාවය තියෙන්නේ මෙතන මේ වස්තුවේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියන එක. තල දර්පණයක් ඉදිරියේ තියපු මේ වස්තුවේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද කියන එක තමයි අපි අඳින්න යන්නේ. එතකොට මෙතනදී අපි කරලා තියෙන්නේ මොකක්ද? වස්තුවේ ඉඳන් තල දර්පණයේ වෙතට එන මෙන්න මේ කිරණය. වස්තුවේ ඉඳන් තල දර්පණයේ වෙත එන මෙන්න මේ කිරණය අපි ඇඳා. ඊට පස්සේ මේ කිරණය තල දර්පණයේ වැදිලා පරාවර්තනය වෙනවා. මේ වස්තුවේ ඉඳන් තල දර්පණයට එන කිරණය තල දර්පණයේ වැදිලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? පරාවර්තනය වෙනවා. එතකොට මේ තියෙන්නේ අභිලම්බය. මෙතන තියෙන්නේ අභිලම්බය. එතකොට ඔයාලා දන්නවා මේ පතන කෝණය, මේ තියෙන්නේ පතන කෝණය. මෙතන දැන් මේකනේ අපි අභිලම්බය පතන කිරණයත් එක්ක හදන කෝණයට තමයි පතන කෝණය කියලා කිව්වේනේ. ඒක පතන කෝණය. ඊට පස්සේ මේ හරිය ගත්තම අභිලම්බය පරාවර්තන කිරණයත් එක්ක හදන කෝණය. මෙන්න මේ කොටස අපි සලකන්නේ පරාවර්තන කෝණය. එතකොට ඔය දෙක අගෙන් සමානයි. මේ දෙක අගෙන් සමානයි. එතකොට මේ පරාවර්තන කිරණය දික් කරාම මෙන්න මෙතෙන් එනවා. ඒ කියන්නේ එතන තමයි තියෙන්නේ මොකක්ද? ප්‍රතිබිම්බය. ඒ විදිහටම තව කිරණයක් මේ ඇඳලා තියෙනවා. මෙන්න මේ කිරණය මේ විදිහට වැදෙනවා තල දර්පණයේ. ඊට පස්සේ ඒකත් පරාවර්තනය වෙනවා. එතකොට මෙතන පතන කෝණය මේක විදිහට අපි ගමු. පරාවර්තන කෝණය මේ විදිහට අපි ගමු. එතකොට මෙතනදී පතන කෝණයයි පරාවර්තන කෝණයයි අගෙන් සමාන වෙනවා. ඒ අර විදිහටම මේ පරාවර්තන කිරණය මේ විදිහට දික් කරාම කඩයිලි වලින් මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඉතින් මේක අපිට කියන්න පුළුවන් අඳින්න පුළුවන් වෙන්න ඕන තල දර්පණයකින් ප්‍රතිබිම්බයක් සෑදෙන ආකාරයට අදාළ කිරණ රූප සටහන තමයි මේ අපි අඳින්නේ. පැහැදිලිද කියන එක? මේ අපි ඇඳලා තියෙන්නේ තල දර්පණයකින් ප්‍රතිබිම්බයක් සෑදීමට අදාළ කිරණ රූප සටහන. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ මොනවාද කියන එක. තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බයක් ගත්තම අපි එකක් කියනවා දැන් මේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ කියන එක. ඒක මෙහෙම හිතන්නකෝ. ඔයා හිත ගන්නවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා. හරිද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිතගෙන දැන් ඔයා තමයි වස්තුව එතකොට. පැහැදිලිද මම කියන්නේ? ඔයා හිතගෙන ඉන්නේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දැන් ඔන්න වස්තුව කවුද? ඔයා. එතකොට ප්‍රතිබිම්බය තමයි කණ්ණාඩියෙන් පේන ඔයා. හරිද? කණ්ණාඩියෙන් පේන ඔයා තමයි ප්‍රතිබිම්බය. ඉතින් දැන් මොකක්ද මෙතන කරන්න යන්නේ? කාට හරි ඔයා කියනවා මේක තිරයකට ගන්න පුළුවන්ද කියලා බලන්න. සුදු කඩදාසියක් දෙනවා මේ කඩදාසියට මගේ මූණ වැටෙනවද කියලා බලන්න කියලා. ඉතින් මොකද්ද කරන්නේ යා? කඩදාසිය අරගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලනවා, කණ්ණාඩිය පිටිපස්සට ගිහින් බලනවා. ඒ කණ්ණාඩියට ඔයාගේ ප්‍රතිබිම්බය ලබා ගන්න පුළුවන්ද කියන එක. පැහැදිලිද? එතකොට එහෙම ලබා ගන්න බෑනේ නේද? ඒක නිසා අපි කියනවා ඒ ප්‍රතිබිම්බය තිරයකට ලබා ගන්න බෑ කියලා. තේරුණාද කියන එක? තිරයකට ලබා ගන්න බෑ කියලා කියනවා. තිරයකට ලබා ගන්න බැරි නිසා අපි කියනවා ප්‍රතිබිම්බේ කොහොම ප්‍රතිබිම්බයක්ද? අතාත්වික ප්‍රතිබිම්බයක්. පැහැදිලිද මම කියන එක? දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ ප්‍රතිබිම්බේ ලබා ගන්න බෑනේ තිරයකට. තිරයක් කියන්නේ සුදු කඩදාසියක්. එහෙම නැත්නම් රෙදි කෑල්ලක් හරි උස්සගෙන යනවා. ඒ තිරයට ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙම තිරයකට ගන්න බෑනේ ප්‍රතිබිම්බය නේද? ඒක නිසා තමයි අපි කියන්නේ ප්‍රතිබිම්බය අතාත්විකයි. උඩුකුරුයි කියලා අපි කියනවා. හරි? උඩුකුරුයි ඒක දන්නවනේ. ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහින් හිටගත්තම ඔයාගේ ප්‍රතිබිම්බය යටපැත්තට හැරිලා පේනවද? කණ්ණාඩියෙන් පේනවද? යටපැත්තට ප්‍රතිබිම්බය හැදිලා. එහෙම වෙන්නේ නෑනේ නේද? එහෙනම් අපි කියන උඩ පැත්තටම හැරිලා පේන්නේ. හැබැයි ඉතින් ඔයා යටපැත්තට හිටගෙන හිටියොත් එහෙම ප්‍රතිබිම්බය පේන්නේ යටපැත්තට. ඒකත් උඩුකුරුයි තමයි. ඒ වස්තුව තියෙන පැත්තටම තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ නේද? වස්තුව තියෙන පැත්තටම තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. එතකොට අපි කියනවා ප්‍රතිබිම්බය උඩුකුරුයි. වස්තුවේ ප්‍රමාණයට සමානයි ප්‍රතිබිම්බය. වස්තුවේ ප්‍රමාණයට සමානයි. ඔයා කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මහත් වෙලා වගේ පේනවා. දැන් මේ දවස්වල ගෙදර ඉඳන් එහෙම මහත්ව වැඩි වෙලා තියෙනවා කියලා කණ්ණාඩිය වැරද්දා. එහෙම අපි හිතන්නේ අපේ ප්‍රමාණයම තමයි කණ්ණාඩියෙන් පේන්නේ. එහෙනම් අපි කියනවා වස්තුවේ ප්‍රමාණයට සමානයි
ප්‍රතිබිම්බයේ ප්‍රමාණය. පැහැදිලිද? වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. මෙන්න බලන්න. මෙන්න වස්තු දුර කියලා කියන්නේ වස්තුවේ ඉඳන් තල දර්පණයට තියෙන දුර. වස්තු දුර කියලා කියන්නේ වස්තුවේ ඉඳන් තල දර්පණයට තියෙන දුර. ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ ප්‍රතිබිම්බේ ඉඳන් තල දර්පණයට තියෙන දුර. දැන් මේක මේ දුර අපි සෙන්ටිමීටර් 4ක් යන්දොත් එහෙම මේ දුර වෙන්න ඕනිත් සෙන්ටිමීටර් 4යි. ඒක නිසා අපි කියනවා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර මොකක් වෙනවද? සමානයි කියලා. හරිද? වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සමානයි කියන එක කියනවා. අනිත් එක තමයි පාර්ශ්වික අපවර්තනය වෙනවා කියලා කියනවා. පාර්ශ්වික අපවර්තනය වෙනවා. මොකද පුතාලා මේ පාර්ශ්වික අපවර්තනය කියන්නේ? නිකමට බලන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයා වම් මත ඉස්සුවා කියලා. දැන් හිතින් හිතා ගන්නකො. වම් මත ඉස්සුවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා. ඊට පස්සේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා වම් මත ඉස්සුවා නම්. හරිද? වම් මත ඉස්සුවා නම් පේන්නේ කණ්ණාඩියේ ඉන්න ප්‍රතිබිම්බය අනෙක් පැත්ත අත උස්සගෙන. දැන් බලන්නකො ඉන්නේ ලැප් එකේ ඉස්සරහ නම්. හරිද? දලව පේනවා ඇතිනේ. කණ්ණාඩිය ඉස්සරහ ඔයා වම් මත උස්සගෙන ඉන්නවා නම් ප්‍රතිබිම්බය උස්සන්නේ දකුණු අත. හැබැයි වම තමයි මේ ඉස්සිලා තියෙන්නේ. නිකන් හිතන්න ප්‍රතිබිම්බයේ වමයි දකුණයි කියන්නේ මොකක්ද කියලා. හරිද? එහෙම පැත්ත මාරු වෙලා පේන්නේ. ඒකට තමයි අපි කියන්නේ පාර්ශ්වික අපවර්තනය කියලා. On which I have kept a candle which is already lit, and this candle is placed at a distance of approximately 9.5 centimeters away from the plane mirror. දැන් අපිට පේනවනේ සෙන්ටිමීටර් 9.5ක් ඈතින් තියලා තියෙන වස්තුව නේද? මේක තමයි වස්තුව. එතකොට ඒ අතරදී අපිට පේනවා මේ කොටස එනම් ප්‍රතිබිම්බ දුර විදිහට මෙන්නෙත් සෙන්ටිමීටර් 9.5ක දුරක් තමයි මේ ප්‍රතිබිම්බේ තියෙන්නේ නේ. ඒක නිසා තමයි අපි කියන්නේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි කියන එක. So what do you see inside? You see the image of this candle, right? And you are seeing the erect image of this candle over there. Now, here I have taken a white page and I have fixed it on a small box, so that becomes my screen, and I'm also going to demonstrate the difference between the virtual image and the real image over here. So guys, now first of all, let me talk about the properties of the image formed by the plane mirror. So first is the image is erect. Second thing, the distance from the object. දැන් ඒක ගැටලුවක් නැහැ. මේ ප්‍රතිබිම්බය උඩුකුරුව තියෙනවානේ. ප්‍රතිබිම්බය උඩුකුරුව තියෙනවා. වස්තුව තියෙන විදිහටම ප්‍රතිබිම්බයක් තියෙන නිසා මේ අපි කියනවා ප්‍රතිබිම්බය උඩුකුරුව තියෙනවා. ඊට පස්සේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානම තියෙනවා. To the mirror is same as the distance from the image from the mirror. So if this is at a distance of 9.5 centimeters, the image is at 9.5 centimeters behind the mirror. So now let me show it to you with more clarity. It is clearly seen that the height of the object and the height of the image are also the same. You can see that the distance of the object from the mirror and the image. දැන් මේකෙන් පෙන්වන්න හදන්නේ වස්තුවේ ප්‍රමාණය සමාන වෙනවා ප්‍රතිබිම්බේ ප්‍රමාණයට කියලා. දැන් මේ පිටිපස්සෙන් ෆෝන් එකක් අල්ලලා තමයි ඒක හරියටම දැන් මේ ෆෝන් එකේ කෙළවරට තියෙන උසත් එක්ක සංසන්දනය කරලා බලනවා. එතකොට මේ පැත්තේ වස්තුවේ ප්‍රමාණයයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණයයි සමානයි. From the mirror are same. The another most important point is the height of the image and the height of the object. They are exactly the same. Now guys, another most important thing to learn from here is we are able to see this image which is behind the mirror. Now, whatever is the background over here behind me, the same virtual background appears inside the plane mirror, which is called the virtual world. So this is a fictitious image. This is not a real image. This is the assumption of our mind, and this is a virtual image. We are not able to catch it on the screen. We can see that this image which is over there, I'm not able to catch it on the screen. So those images which cannot be caught on the screen are referred as the virtual images, guys. දැන් මේකෙදි අපි කියන්නේ මොකක්ද? මේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. හරි? තිරයකට ගන්න බෑ. දැන් මේ පිටිපස්ස මේ තියෙන තිරයකට ගන්න බෑ. ගත්තා නම් ගන්න පුළුවන් නම් මේන් හරි පේන්න ඕන තිරයකට වැටිලා තියෙනවා.
හරිද? ඒක නිසායි අපි කියන්නේ මේක අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා අපි කිව්වනේ නේද? තිරයකට ගන්න බැරි නම් ප්‍රතිබිම්බය අපි සලකන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා. Now, for a moment, if I remove this plane mirror and if I bring another mirror near it, which is our concave mirror, I would be able to obtain a real image on the screen. So let me show you that. All right, guys. මෙන්න බලන්න තල දර්පණය අයින් කරලා ඉස්සරහට ගෙනල්ලා බලනවා අවතල දර්පණයක්. දැන් ඒකෙන් බලමු අපි තිරයකට ගන්න පුළුවන් කතාව. හරිද? මේකට අපි කියන්නේ පුතාලා අවතල දර්පණයක් කියලා. හරි? එතකොට මේ අවතල දර්පණය බලමුකෝ අපි දැන් තල දර්පණය අයින් කරලා ගෙනල්ලා තියෙන අවතල දර්පණයනේ. So now what I have done is I have replaced my plane mirror with the convex mirror which is mounted on this stand. Now if you just look at the entire screen, you would be able to see, if I move this mirror and adjust this mirror, just keep on looking at this. මෙන්න බලන්න. මේ ටික බලන්න. There you go. That's it. And this is our real image which is obtained on the screen, and as you can check by yourself, දැන් ඔයාලා දැක්කනේ. images are all. දැන් මෙතන ඔයාලා දකින්නේ මේ විදිහට අවතල දර්පණයක් තිබ්බොත් නම් ඒකේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න පුළුවන්. අර දර්පණයේ හැදුන ප්‍රතිබිම්බය. අවතල දර්පණේ තියෙන නිසානේ මේක තිරයකට වැටුනේ. අවතල දර්පණේ අයින් කරා නම් ඉටිපන්දම් දැල්ල ගෙනල්ලා මේ සුදු කඩදාසියට වැටෙනවද? එහෙම එකක් වෙන්නේ නැහනේ. එහෙනම් අවතල දර්පණයකින් නම් තිරයකට ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ප්‍රතිබිම්බේ තාත්විකයි. හැබැයි මේක අපිට බැරි වුණා තල දර්පණයකින් කරන්න. ඒ නිසායි අපි කිව්වා අතාත්විකයි කියලා. So if you look at the entire setup, here we have the concave mirror. Here is the object, and now since there is a real image formed over here and real images can be caught on the screen, so here we have the real image, and always remember guys, the real images are inverted. Now the last property of the image formed by the plane mirror is the following. So now guys, the last property of the පේනවනේ ඇම්බියුලන්ස් කියන වචනය ලියලා තියෙන්නේ අනිත් පැත්තට. ඊ අකුරෙන් ඉස්සලම නේද? බලමු එතකොට ඒක අර පාර්ශ්වික අපවර්තනය කියන්න මෙතනදී උත්සාහ කරන්නේ. Image formed by the plane mirror is the lateral inversion that takes place over here. So here you have seen that I have written ambulance and all letters are inverted. Now what happens if I place this in front of the plane mirror? Just look at the image of the ambulance and you will see that all the letters are correctly visible. So this is called the lateral inversion. දැන් මේකෙදී ඕගොල්ලන් දන්නවා වැරදි පැත්තට ලියලා තියෙන්නේ නේ. වැරදි පැත්තට ලියලා තියෙන්නේ. වැරදි පැත්තට ලිව්වත් හරි පැත්තට මේකෙදි පේනවා මෙතනදී. හරි පැත්තට පේනවා. ඒක නිසා අපි කියනවා මේකෙදි පාර්ශ්වික අපවර්තනය වෙනවා. පාර්ශ්වික අපවර්තනය වෙනවා කියලා කියනවා. පැහැදිලිද කියන එක හරිනේ නේ? හරි. එහෙනම් ඔන්න පාර්ශ්වික අපවර්තනයක් හරි. Also referred as the sidewise inversion guys. So if I show you with a more closer look, you can see that all the ambulance letters are written very properly and appear straight. So that's why what happens is, this is not only the property of plane mirror, in all the mirrors this lateral inversion takes place. That's why you might imagine why the ambulance which is written are always inverted in front of the ambulance van. So hopefully තල දර්පණ ගත්තොත් ඉතින් මුහුණ බැලීම සහ රූපලාවන්‍ය කටයුතු වලට ගන්නවා කියන එක අපිට කිසි ගැටලුවක් නැහැ නේද? තල දර්පණ වල භාවිතයක් ඒක ප්‍රධානම භාවිතයක් ඒක. ඊට පස්සේ තව අපි ගත්තම වෙළඳ සැල්වල භාණ්ඩ වැඩිපුර තියෙනවා කියලා පින්නන්න. දැන් බලන්නකෝ තියෙන්නේ සාමාන්‍ය එක පේජයක්වත් මෙතන තියෙන්නේ. වැඩිපුර තියෙනවා කියලා පින්නන්න නේ? සැලුන් වල එහෙම සමහර වෙලාවට ඕගොල්ලන් දැකලා තියෙනවා පිටිපස්ස බලා ගන්න උනත් එහෙම නැත්නම් වෙළඳ සැල් වල කොහොමත් එහෙම නැත්නම් රත්තරන් බඩු විකුණන ඒ මේ අලවි සැල් වල නේ තියෙන ප්‍රමාණය වැඩි කරලා පේන්න මේ විදිහට තල දර්පණ භාවිත කරලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැනේ. ඊළඟට විද්‍යාගාර ක්‍රියාකාරකම්. දැන් අපි මෙහෙම විද්‍යාගාර ක්‍රියාකාරකමක් කරන්නේ කොහොමද කියන එකත් අවසාන දවසේ අපි වීඩියෝ එකකින් බලලානේ තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහට විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කරගන්න තල දර්පණය යොදා ගන්නවා. බලන්න පුතාලා මේක තේරෙනවද කියලා මේ මෙහෙන් ආලෝකය නිකුත් කරනවා. මේ ආලෝකය නිකුත් කරනවා.
ඔය ආලෝකයේ වදින්නේ මේ තල දර්පණයක. තේරුණානේ? තල දර්පණයක වැදිලා මෙන්න පරාවර්තනය වෙනවා. තේරුණාද? තල දර්පණයක වැදිලා පරාවර්තනය වෙනවා. ඉතින් කෝණමානෙ තියෙනවා. මේ ක්‍රියාකාරකමක්නේ කරන්නේ. ඒක නිසා අපි කියනවා විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කිරීමට භාවිත කරනවා. ඊට පස්සේ බහු ප්‍රතිබිම්බ සෑදීමට මෙන්න බලන්න මේ සෙට් එකම මෙහෙමුත් පේනවා. ප්‍රතිබිම්බය වැඩිපුර පෙනිලා නේ. බහු ප්‍රතිබිම්බ සෑදීමට තල දර්පණ භාවිත කරනවා. කොණ්ඩය කැපීමේදී හිසේ පසුපස බලා ගන්න මේ බලන්නකො මේ විදිහට කොණ්ඩේ කපනකොට හිසේ පසුපස බලා ගන්න තල දර්පණ භාවිත කරනවා. ඊට පස්සේ බහුරූපේක්ෂය මේ උපකරණය ඕගොල්ලන් දන්නවා. අද මම වීඩියෝ කීපයකින් පෙන්නන්නම් බහුරූපේක්ෂය සහ ඊට පස්සේ කතා කරන පරීක්ෂය කොහොමද හදන්නේ කියන එක. හරි? බහුරූපේක්ෂය හදන්න තල දර්පණ භාවිත කරනවා. ඊට පස්සේ මෙන්න මේක පරීක්ෂය ගත්තම් පුතේ දැන් පොඩක් මේ බහුරූපේක්ෂය ගමු. බහුරූපේක්ෂය හදන්නේ තල දර්පණ කෑලි 3කින්නේ නේද? තල දර්පණ කෑලි 3ක් ප්‍රිස්ම හැඩයට තියලා අලවලා තමයි තියෙන්නේ. ඒකට මේ විදිහට ප්‍රතිබිම්බ පේන්නේ. ඕගොල්ලන් බලලත් ඇති. බහුරූපේක්ෂයෙන් මේ විදිහට ප්‍රතිබිම්බ ගණනාවක් පේනවා. ඊට පස්සේ පරීක්ෂය ගත්තම පරීක්ෂය ඕනනම් කාඩ්බෝඩ් කෑලි වලින් මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙතන තල දර්පණයක් දාලා තියෙනවා. මෙතන තල දර්පණයක් දාලා තියෙනවා. අපි හිතමුකෝ මෙහි කුරුල්ලෙක් ඉන්නවා කියලා. මේ කුරුල්ලා එහෙනම් මෙතන ඉන්න මිනිස්සයාට පේනවා. මෙතන කුරුල්ලෙක් ඉන්නවා නම් මෙතන ඉන්න මිනිස්සයාට ඒ කුරුල්ලා පේනවා. ඉතින් පුතේ මේ පරීක්ෂය කියන උපකරණය සබ්මැරීන් වල මෙන්න සබ්මැරීන් වල භාවිත කරනවා. එහෙම නැත්නම් අර යුද කටයුතු වලදී බංකර් වලදී අපි කියනවා පරීක්ෂය භාවිත කරනවා කියන එක නමුත් මේකෙදී මේ බලන්න දැන් මේ හරියට පුතේ මේ කරන්න යන්නේ ආලෝක පරාවර්තන සිද්ධිය වන බලන්න ඒක අවසානයේදී තමයි හරියටම පෙන්නන්නේ කොහොමද මේක කරලා තියෙන්නේ කියන එක. Different pattern like square, you can make star. මේ හරියවල් වල තල දර්පණ තියෙන්නේ. පරාවර්තනය වෙනවා. Some zigzag laser net. Like this. Very cool. I collected some corn. Put some glue, hot glue, stick the mirror on top of it. Be sure that this is perfectly perpendicular to the scale measure. I have made few. Now you can laser torch, switch. I put tape and I connected to wire power up. This way I get it. So the laser is from one, reflected to the other, and then again reflected to the other. I use an incense